right. සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපි අද කළමනාකරන විෂයේ අලුත් මාතෘකාවක් පටන් ගන්න තියෙන්නේ. අපේ සිකුරාදා දවසේදී සැලසුම්කරණය සහ පාලනය කියන මාතෘකාව සාකච්ඡා කරලා අවසන් කරා. අපේ ඊළඟ මාතෘකාව විදිහට තියෙන්නේ සංවිධාන ව්‍යුහය. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න විදිහට කිව්වොත් සංවිධාන කරණය. ප්‍රධාන වශයෙන් කල්පනා කරන කාර්යයන් හතරයි. සැලසුම්කරණය, සංවිධානකරණය, තුන නායකකරණය, හතර පාලනය. තාක් මේ වෙද්දී සැලසුම්කරණය සහ පාලනය කියන දෙක ඒකාබද්ධ කරලා සාකච්ඡා කළ ඉවරයි. මේ ක්‍රියාකාරකම් දෙක එකිනෙක බැඳී පවතින ක්‍රියාකාරකම් දෙකක් නිසා අපි මේ දෙක එකට එකතු කරලා තමයි සාකච්ඡා කරන්නේ. ඔයාලා දන්නවා සැලසුම්කරණය, සංවිධානකරණය, පාලනය, නායකකරණය, පාලනය. මෙන්න මේ වගේ සර්කල් එකක් තමයි තියෙන්නේ. ඒ සර්කල් එකේ පාලනය සහ සැලසුම්කරණය එකිනෙක බැඳී පවතින ක්‍රියාකාරකම් දෙකක්. right. ඒ නිසා තමයි අපි දෙක එකට එකතු කරලා සාකච්ඡා කරේ. එහෙනම් අද සාකච්ඡා කරමු සංවිධාන ව්‍යුහය එහෙම නැත්නම් සංවිධාන කරණය කියන එක. දැන් පුතා ඔයගොල්ලෝ මේ වෙද්දී දන්නවා අපි සැලසුම්කරණයෙන් මොකද්ද කරේ කියලා. සැලසුම්කරණයෙන් අපි බොහොම සරල දෙයක් තමයි කරේ. අපි පළවෙනි කළමනාකරන කාර්යයේ විදිහට සැලසුම්කරණයෙන් කරා යා යුත්තේ කොතනකටද? යා යුත්තේ කොතනකටද? දෙවෙනි එක යා යුත්තේ කෙසේද? මෙන්න මේ කියන ප්‍රශ්න දෙක තමයි විස්තරාත්මකව අර්ථ දැක්වීම කරේ සැලසුම්කරණය. සැලසුම්කරණය කියන විෂය පුරාවටම මාතෘකාව පුරාවට සාකච්ඡා කළේ යා යුත්තේ කොතනකටද? යා යුත්තේ කෙසේද? අපි යන්න ඕනි තැනට ගමන් කරන්න අපි තෝරගන්න මාර්ගය මොකක්ද? මාර්ග ගණනාවක් තියෙනවා. ඒ මාර්ග ගණනාව අතරින් අපි තෝරගන්න මාර්ගය මොකක්ද? කියන එක තමයි තීරණය කරේ සැලසුම්කරණය. අපි දැන් සංවිධානකරණයට ගිහිල්ලා බලනවා ඊළඟ කළමනාකරන කාර්ය විදිහට මේ සැලසුම්කරණයෙන් ස්ථාපිත කරපු අරමුණු සහ පරමාර්ථවලට ගමන් කිරීම සඳහා අපි සතුව තියෙන්න ඕනේ මොන වගේ ව්‍යුහයක්ද? ව්‍යාපාරයක් විදියට මොන වගේ ව්‍යුහයක් තිබුණොත්ද අපිට අපේ අරමුණු වලට පරමාර්ථ වලට යන්න පුළුවන්? අපි අපේ ව්‍යුහය සකස් කරගන්නේ කොහොමද? පුද්ගලයන්, කාර්යයන් නිසි ආකාරයෙන් පෙළගස්සලා අපි සංවිධානයේ ව්‍යුහයක් හදාගන්න. හොඳ ව්‍යුහයක් තිබුණොත් තමයි අපිට සැලසුම්කරණයෙන් ස්ථාපිත කරපු අරමුණු වලට පරමාර්ථ වලට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. right. ස්ටඩි බැක් එකෙන් නිබන්ධනය එක්ස්ට්‍රැක්ට් කරලා ගත්ත නිසා මේ තියෙන්නේ පරිච්ඡේදයේ අන්තර්ගතය පස්සේ බලා ගන්න. ඊට සංවිධානකරණය සහ සංවිධාන ව්‍යුහය මේ තියෙන්නේ සමස්තයක් විදිහට මාතෘකාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණාවලින් කිහිපයක් තමයි මේ නිකන් මූලික සාරාංශය විදිහට දාලා තියෙන්නේ. පාඩමේ මුලත් සාරාංශයක් තියෙනවා, පාඩමේ අගත් සාරාංශයක් තියෙනවා. right.
අපි යන සංවිධානයක සංරචක කියන මාතෘකාවට. ඒ සංවිධානයක සංරචක හෙන්රි මින්ස්බර්ග් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. ඒතර හෙන්රි මින්ස්බර්ග්ට අනුව සංවිධානයක තියෙන සංරචක පහක්. සංවිධානයක තියෙන සංරචක පහක්. මොනවද මේ සංරචක පහ? එකක් ඔයගලන්ට පේන රූප සටහනේ උපක්‍රමික අග්‍රය. ස්ට්‍රැටජික් ඇපෙක්ස් කියලා අපි කියනවා. ඊළඟ මැද තියනවා බලන්න මධ්‍ය ස්තරය. ඊළඟට තමයි පහලෙන් මෙහෙයුම් මධ්‍ය හේවත් මෙහෙයුම් හරය. ඊළඟ ඔයගලන්ගේ වම් පැත්තෙන් තියෙනවා තාක්ෂණ ව්‍යුහය, දකුණු පැත්තෙන් තියෙනවා සහාය සේවක මණ්ඩලය. ඔන්න සංවිධානයක සංරචක පහ. කාට අනුවද? හෙන්රි මින්ස්බර්ග්ට අනුව. අපි මීට කලින් හෙන්රි මින්ස්බර්ග් ගැන කතා කරා. හෙන්රි මින්ස්බර්ග්ට අනුව කළමනාකරණ කාර්යයන් වර්ගීකරණය කියලා එකක් කතා කරා. අපි කිව්වා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3යි අන්තර්පුද්ගල කාර්යයන්, තොරතුරුමය කාර්යයන් සහ තීරණමය කාර්යයන්. නැවත ඒ කාර්යයන් තුන ඔබ කොටස් 10කට කඩලා කතා කරා කළමනාකරණ කාර්යයන් විදිහට. එතනින් තමයි අපිට හෙන්රි මින්ස්බර්ග් කියන කෙනා මුලින්ම හමු වුණේ. ඔන්න දෙවෙනි අවස්ථාවේදී අපිට එයා හමු වෙනවා නැවතත් සංවිධානයක සංරචක ගැන කතා කරද්දී. දැන් එනවා හෙන්රි මින්ස්බර්ග්ට අනුව සංරචක පහයි තියෙන්නේ මතක තියාගන්න. උපක්‍රමික අග්‍රය, මධ්‍ය ස්තරය, මෙහෙයුම් මධ්‍ය හේවත් හරය, තාක්ෂණ ව්‍යුහය, සහාය සේවක මණ්ඩලය. මෙතන උපක්‍රමික අග්‍රය කියලා කියන්නේ ආයතනයේ ඉහළ පෙළ කළමනාකරණය. මධ්‍ය ස්තරය කියලා කියන්නේ මැද පෙළ කළමනාකරණය. මෙහෙයුම් මධ්‍ය හේවත් හරය කියලා කියන්නේ මෙහෙයුම් කළමනාකරුවන් එහෙම නැත්නම් පසු පෙළ කළමනාකරණය. ඔන්න සහායක සේවක මණ්ඩලයක පැත්තකින් ඉන්නවා. තාක්ෂණ ව්‍යුහය තව පැත්තකින් ඉන්නවා. රූපසටහන හොඳට මතක තියාගන්න. මෙන්න සංවිධානයක ප්‍රධාන සංරචක පහ. ඔය පහ එකට එකතු වෙලා තමයි සංවිධාන ව්‍යුහය ගොඩනගන්නේ. right. සංරචක විස්තර කිරීමක් කරනවා කියන එක බලන්න සංරචකය පළවෙනි උපක්‍රමික අග්‍රය. උපක්‍රමික අග්‍රයේ කාර්යභාරය මොකද්ද කියලා බලන්නකෝ. මෙමගින් සංවිධානයේ විසින් තම නිෂ්ඨාව හේවත් මෙහෙවර අනුගමනය කරන්නේද යන්න තහවුරු කරයි. ඒතර උපක්‍රමික අග්‍රය කියලා කියන්නේ හැම වෙලාවම කවුද? ඉහළ පෙළ කළමනාකරණය. ඉහළ පෙළ කළමනාකරණයෙන් හැම වෙලාවම තහවුරු කරනවා මේ ආයතනයේ මෙහෙවර එහෙම නැත්නම් නිෂ්ඨාව අනුගමනය කරනවාද කියන එක තහවුරු කරනවා. ඒ කියන්නේ මෙහෙවර කරාමද මේ යන්නේ. ඒ වගේම තමයි පරිසරය සමග සංවිධානයේ තියෙන සම්බන්ධතාවය හසුරුවා ගන්නත් මේ උපක්‍රමික අග්‍රය කටයුතු කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්ය බවට පත් වෙන්නේ ඔන්න ඔය කියන කාර්යයන් දෙක. පරිසරය පිළිබඳව සැලකිලිමත් වීම සහ නිෂ්ඨාව හේවත් අරමුණ කරා ව්‍යාපාරය එහෙම නැත්නම් සංවිධානය මෙහෙවීම. ඊළඟ සම්බන්ධීකරණය සඳහා වන හොඳම විධික්‍රමය නැත්නම් විධික්‍රම කියලා තවත් තීරුවක් තියෙනවා. උපක්‍රමික අග්‍රය එහෙම ඉහළ කළමනාකරණය සම්බන්ධීකරණය කරන්න පාවිච්චි කරන විධික්‍රමය තමයි ඍජු සුපරීක්ෂණය. ඒගොල්ලෝ ඍජුවම අනිත් අයව සුපරීක්ෂණය කරනවා. ඊළඟට තියෙනවා මෙහෙයුම් මධ්‍ය හේවත් හරය. ඒ කියන්නේ සංවිධාන සංරචක රූපතරහන තියෙන යටම එක ඔපරේටින් කෝ කියන එක. පුද්ගලයන් විසින් යෙදවුම් ලබාගෙන ඒවා නිමෝම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය හා ඍජුවම සම්බන්ධ වීම සිදු වේ. අපි දන්නවනේ ආයතනයක එදිනෙදා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද? පසුපෙළ කළමනාකරුවන්. ආයතනයේ දෛනික ක්‍රියාකාරකම් සාමාන්‍ය සේවකයෙක් එක්ක එකතු වෙලා කරගෙන යන්නේ කවුද? ආයතනයේ පසුපෙළ කළමනාකරුවන් හේවත් මෙහෙයුම් කළමනාකරුවන්. ඒගොල්ලෝ කරන්නේ අර යෙදවුම් නිමෝම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වීම තමයි මේගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ සම්බන්ධීකරණය සඳහා පාවිච්චි කරන හොඳම ක්‍රමය තමයි අන්‍යෝන්‍ය ගැළපීම් හා කුසලතා ප්‍රමිතකරණය. අන්‍යෝන්‍ය ගලපා ගැනීම සහ කුසලතා ස්ටෑන්ඩඩයිස් කරනවා එහෙම නැත්නම් ප්‍රමිතකරණය කියලා අපි කියනවා.
ඊළඟ මධ්‍ය ස්තරය. මධ්‍ය ස්තරය කියලා කියන්නේ මැද ඉන්න අය. මැද පෙළ කළමනාකරන. මේගොල්ලෝ තමයි මැද ඉඳගෙන උඩ ඉන්න අයවයි පහළ ඉන්න අයවයි සම්බන්ධීකරණය කරන්නේ. පහළින් තොරතුරු අරන් උඩට යවනවා. උඩින් තොරතුරු සහ ඒගොල්ලන්ගේ තීරණ පහළට දැනුම් දෙනවා. මේගොල්ලෝ මැද ඉඳගෙන දෙපැත්ත සම්බන්ධීකරණයක් කරනවා. උපක්‍රමික අග්‍රහි අපේක්ෂාවන් මෙහෙයුම් මධ්‍ය හරය විසින් ඉටු කරන කාර්යයන් බවට පරිවර්තනය කරනු ලබයි. දැන් හැම වෙලාවම සමස්ත ආයතනය සඳහා තීරණ ගන්නේ කවුද? උපක්‍රමික අග්‍රය විසින්. ඉහළ කළමනාකරණය විසින්. ඒ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න බාර දෙන්නේ කාටද? මධ්‍ය ස්තරය හේවත් මැද පෙළට. ඒතර මැද පෙළ අය මොකද කරන්නේ? පසු පෙළ අය ලවා ඒ කාර්යයන් ටික කරව ගන්න. ඒකයි මේ කියන්නේ උපක්‍රමික අග්‍රහි අපේක්ෂාවන් මෙහෙයුම් මධ්‍ය එහෙම නැත්නම් මෙහෙයුම් හරය විසින් ඉටු කරන කාර්යයන් බවට පරිවර්තනය කරනවා. මේගොල්ලෝ උඩින් අරන් පහළට දීලා පහළ අය ලවා කාර්ය කරව ගන්න. ඉහළින් තීරණය ගන්නවා. ඒ තීරණය මධ්‍ය මට්ටමට පාස් වෙනවා. මධ්‍ය මට්ටම මොකද කරන්නේ? ඒක නැවත මෙහෙයුම් කළමනාකරුවන්ට යවලා මේ මෙහෙයුම් කළමනාකරුවන් හරහා අදාළ කාර්යයන් කරවා ගැනීම කරනවා. right. එතනදී සම්බන්ධීකරණය සඳහා වන හොඳම විධික්‍රමයේ විදියට නිමැවුම් එහෙම නැත්නම් ප්‍රතිඵල ප්‍රමිතගතකරණය කියන එක පාවිච්චි කරනවා. right. ඊළඟට අපි වෙනවා තාක්ෂණික ව්‍යුහය. එක පැත්තක ඉන්න කණ්ඩායමක් තමයි තාක්ෂණික ව්‍යුහය කියලා කියන්නේ. මෙතනදී කාර්යයන් විදිහට අපි ගත්තොත් කිහිපයක් තියෙනවා. එකක් විශ්ලේෂකයන් විසින් කාර්යයන් ඉටු කළ යුතු හොඳම ආකාරය තීරණය කරනු ලබයි. මේ තාක්ෂණික ව්‍යුහය ඇතුලේ විශ්ලේෂකයෝ ඉන්නවා. ගොඩක් වෙලාවට මේ තාක්ෂණික ව්‍යුහය ඇතුලේ ඉන්නේ වෘත්තීය නිපුණතාවයෙන් පිරිපුන් අය. ඒගොල්ලෝ කාර්යයන් ඉටු කළ යුතු හොඳම ආකාරය තීරණය කරනවා. සැලසුම්කරුවන් විසින් නිමවුම තීරණය කරනු ලබනවා. වෙන කාර්ය මණ්ඩල විශ්ලේෂකයන් විසින් කුසලතා ප්‍රමිතගතකරණය නැත්නම් ප්‍රමිතකරණය සිදු කරනවා. ඒක සම්බන්ධීකරණය කරන්න පාවිච්චි කරන හොඳම විධික්‍රමය තමයි කාර්ය ක්‍රියාවලිය හෝ නිමවුම් ප්‍රමිතකරණය. ඊට සහාය සේවක මණ්ඩලය. සහාය සේවක මණ්ඩලය කියලා කියන්නේ මේගොල්ලෝ පැත්තක ඉඳලා උපදෙස් ලැබීම තමයි කරන්නේ. තමන්ගේ විශේෂීකරණ ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් අනිත් අයට උපදෙස් ලැබීමක් කරනවා. හැමෝටම හැම ශ්‍රේෂ්ඨයක් සම්බන්ධයෙන්ම අවබෝධයක් නැහෙනි. උදාහරණයක් වශයෙන් ගත්තොත් සංවිධානයක හැමෝටම නීතිය පිළිබඳ අවබෝධයක් නැහෙනි. සමහර අයට තියෙන්න පුළුවන්, සමහර අයට නීතිය පිළිබඳ අවබෝධයක් ඇත්තෙම නැහැ. ඒතර ආයතනයේ ඉන්න නීති නිලධාරියා තමයි, ලීගල් ඔෆිසර් තමයි අදාළ කාර්යයන් වලට බලපාන නීතිමය තත්ත්වයන් පැහැදිලි කරලා දෙන්නේ. කාර්යයන් ඉටු කිරීමේදී බලපෑමකට ලක්වන නීතිමය තත්ත්වයන් මොනවද කියන එක පැහැදිලි කරන්නේ ලීගල් ඔෆිසර්. ඒ වගේ ඒගොල්ලෝ මේ සහායක භූමිකාවක් තමයි රඟ දක්වන්නේ. මහජන සම්බන්ධතා, නීති උපදේශනය, භෝජනාගාර වැනි සේවාවන් මේ අතර ගැනේ. සහායක සේවක මණ්ඩලය විසින් නිෂ්පාදනය සැලසුම් කිරීම හෝ ප්‍රමිතකරණය සිදු නොකරයි. මේ සහායක කාර්ය මණ්ඩලය නිෂ්පාදන සැලසුම් කිරීමක් කරන්නේත් නැහැ, ප්‍රමිතගතකරණය කරන්නේත් නැහැ. මේගොල්ලෝ මෙහෙයුම් මධ්‍ය නැත්නම් මෙහෙයුම් හරය හා සම්බන්ධ වීමෙන් තොරව මෙම සේවකයන් ස්වාධීනව ක්‍රියා කරනු ලැබේ. ඒතර මේගොල්ලෝ අර පසුපෙළ කළමනාකරුවන් එක්ක සම්බන්ධ වෙන්නෙත් නැහැ. මේගොල්ලෝ ස්වාධීනව තමයි වැඩ කරන්නේ. මේගොල්ලන්ගේ උපදේශ ටික අදාළ පාර්ශ්වයන් සපයලා මේගොල්ලෝ කොහෙවත් වැඩ කරව ගන්න අර පසුපෙළ කළමනාකරුව සම්බන්ධ කරගන්නේ නැහැ. ඒතර සම්බන්ධීකරණය සඳහා පාවිච්චි කරන හොඳම විධික්‍රමය තමයි අන්‍යෝන්‍ය ගැළපීම් කියලා කියන්නේ. right. බොහෝ සංවිධාන විශේෂීකරණ පදනම මත හෝ යොදා ගන්නා තාක්ෂණය මත හෝ පාරිභෝගික පදනම මත වැනි තර්කානුකූල ආකාරයකට පුද්ගලයන්
හා කාර්යයන් කණ්ඩායම් වලට ඒක රාශී කිරීම සිදු වේ. ඒක රාශී කිරීම සිදු වේ. right. දැන් ඔයගොල්ලෝ ලියා ගන්න නිර්වචනයක් මේ සම්බන්ධීකරණය කියලා කියන්නේ මොකක්ද කියන එකට. මේ මූලික කාරණා ටික ඉස්සෙල්ලා කතා කරේ. පාට නිර්වචනයක් ඔයගොල්ලන්ට මෙතනින් ගලප ගන්න බැරි නම් මේ නිර්වචන ලියා ගන්නකො. සැලසුම්කරණය මගින් ස්ථාපිත කළ සැලසුම්කරණය මගින් ස්ථාපිත කළ අරමුණු සැලසුම්කරණය මගින් ස්ථාපිත කළ අරමුණු කාර්යක්ෂමව හා සඵලදායී ලෙස ළඟා කර ගැනීම සඳහා කාර්යක්ෂමව හා සඵලදායී ලෙස ළඟා කර ගැනීම සඳහා කළ යුතු කාර්යයන් සම්පත් හා අධිකාරිය සම්පත් සහ අධිකාරිය කළ යුතු කාර්යයන් සම්පත් සහ අධිකාරිය ආයතනික සමාජිකයන් අතර බෙදා හැරීමටත් ආයතනික සමාජිකයන් අතර බෙදා හැරීමටත් සම්බන්ධීකරණය කිරීමටත් ආයතනික සමාජිකයන් අතර බෙදා හැරීමටත් සම්බන්ධීකරණය කිරීමටත් අදාළ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමටත් අදාළ ක්‍රියාවලිය සංවිධානකරණය ලෙස හැඳින්වේ. සංවිධානකරණය ලෙස හැඳින්වේ. right. දැන් ටිකක් අවධානයෙන් බලන්න බෝඩ් එක පැත්ත. මෙන්න සැලසුම්කරණයෙන් ස්ථාපිත කරපු අරමුණු. මේ අරමුණු අපි බලන් හිටියට ඉබේට ඉෂ්ට වෙන්නේ නැහැ. මේ සැලසුම්කරණයෙන් අපි ස්ථාපිත කරපු අරමුණු අපි බලාගෙන හිටියට ඒවා ඉබේ ඉෂ්ට වෙන්නේ නැහැ. මේ අරමුණු ළඟා කර ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යයන් තියෙනවා. ඉටු කළ යුතු කාර්යයන්. මෙන්න මේ කියන කාර්යයන් තනි පුද්ගලයෙකුට ඉටු කරන්න බැරි තාමත් සංකීර්ණ වූ කාර්යයන්. එහෙම තනි පුද්ගලයෙකුට ඉටු කරන්න පුළුවන් වුණා නම් ආයතනයේ ඉන්න සේවකයෝ කීයද නැද? එක්කෙනා. අරමුණු ළඟා කර ගැනීම සඳහා වන සියලු කාර්යයන් තනි පුද්ගලයෙකුට කරන්න බෑ. ඒවා සංකීර්ණයි. ඒ නිසා මොකද කරන්නේ? මේ සංකීර්ණ වූ කාර්යයන් කුඩා කොටස් වලට විභේදනය කරනවා. සංකීර්ණ වූ කාර්යයන් කුඩා කොටස් වලට විභේදනය කරනවා. විභේදනය කරාම මෙන්න මේ එක කොටසක් අපි හඳුන්වනවා රැකියාවක් විදිහට. ඊළඟ මේ විභේදනය කරපු කාර්යයන් ආයතනික සමාජිකයන් අතර බෙදා හරිනවා.
right. මේ තමන්ට ලැබිච්ච කාර්ය අදාළ සමාජිකයන් විසින් ඉෂ්ට කරනවා. ඉෂ්ට කරලා සෑම සමාජිකයෙකු විසින්ම ප්‍රතිඵලයක් අත්පත් කරගන්න. ප්‍රතිඵලයක් අත්පත් කරගන්න. මේ ප්‍රතිඵල ටික මෙහිම වෙනම තිබුණොත් අරමුණ ඉෂ්ට කරගන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ අරමුණ මේ ප්‍රතිඵල ටික එකට ඒක රාශී කරනවා. ප්‍රතිඵල ටික එකට ඒක රාශී කරන ක්‍රමයක් හදනවා. ඒ ක්‍රමයට අපි කියනවා සම්බන්ධීකරණය. එහෙම නැත්නම් සමායෝජනය. මේක තමයි සංවිධානකරණය කියලා කියන්නේ. සැලසුම් කරණය මගින් ස්ථාපිත කළ අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් කරණය මගින් ස්ථාපිත කළ අරමුණු ළඟා කර ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යයන් සම්පත් සහ අධිකාරිය. මම මෙතන සඳහන් කරේ නැතුණාට සම්පත් සහ අධිකාරිය කියන දෙකත් මේ සමාජික ගණනට පැවරිය යුතුයි. පස්සේ කියන්න මම ඇයි ඒ කියලා. සැලසුම් කරණය මගින් ස්ථාපිත කළ අරමුණු ළඟා කර ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යයන් සම්පත් සහ අධිකාරිය ආයතනික සමාජිකයන් අතර බෙදා හැරීමට සම්බන්ධීකරණය කිරීමට අදාළ ක්‍රියාවලිය අපි කියනවා සම්බන්ධීකරණය කියලා. right. ඊළඟට බලන්න මේ page එකේ අවසාන ඡේදය. ඊට කලින් ඡේදයක් කියලා යමු. බොහෝ සංවිධානවල විශේෂීකරණ පදනම මත හෝ යොදා ගන්නා තාක්ෂණය මත හෝ පාරිභෝගික පදනම මත වැනි තර්කානුකූල ආකාරයකට පුද්ගලයන් හා කාර්යයන් කණ්ඩායම් වලට ඒක රාශී කිරීම සිදු වේ. right. දැන් ආයතනයක නිර්මාණය කරනවා මේ අංශ එහෙම නැත්නම් දෙපාර්තමේන්තු. මොකක් හරි තර්කානුකූල පදනමක් පාවිච්චි කරලා පුද්ගලයන් සහ කාර්යයන් ඒක රාශී කරනවා. කණ්ඩායම් ගත කරනවා. ඒ විදිහට අංශ කිහිපයක් ආයතනය ඇතුලේ හදනවා. ඒක විශේෂීකරණ පදනමක් මත වෙන්න පුළුවන්. යොදා ගන්න තාක්ෂණයේ පදනම් කරගෙන වෙන්න පුළුවන්. පාරිභෝගිකය පදනම් කරගෙන වෙන්න පුළුවන්. මොකක් හරි තර්කානුකූල පදනමක් මත පිහිටලා ආයතනයේ ඉන්න සියලුම පුද්ගලයන් සහ ආයතනයේ තියෙන සියලුම කාර්යයන් කණ්ඩායම් වලට වෙන් කරනවා. අනේ වෙන් කිරීම අපි හඳුන්වනවා මොකක් කියලාද? දෙපාර්තමේන්තුකරණය එහෙම නැත්නම් අංශගත කිරීම කියලා. දෙපාර්තමේන්තුකරණය නැත්නම් අංශගත කිරීම කියලා අපි කියනවා ඩිපාර්ට්මන්ටලයිසේෂන්. right. ඊළඟ ලියා ගන්න නෝට් තරුවක් දාලා රැකියා අතර පවතින සමාන ලක්ෂණයන් පදනම් කරගෙන රැකියා අතර පවතින සමාන ලක්ෂණයන් පදනම් කරගෙන පවතින සමාන ලක්ෂණයන් පදනම් කරගෙන පොදු පරිපාලනය පහසු වන පරිදි පොදු පරිපාලනය පහසු වන පරිදි පොදු පරිපාලනය පහසු වන පරිදි ඒවා කණ්ඩායම්ගත කිරීම වචනයක් විතර ගන්න මෙහෙම කරගන්න තාර්කික පදනමක් මත ඒවා කණ්ඩායම්ගත කිරීම තාර්කික පදනමක් මත ඒවා කණ්ඩායම්ගත කිරීම තාර්කික පදනමක් මත
ඒවා කණ්ඩායම්ගත කිරීම දෙපාර්තමේන්තු කරණය ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ගත කරණය ලෙස හැඳින්වේ. දෙපාර්තමේන්තු කරණය කිව්වත් දෙපාර්තමේන්තු ගත කරණය කිව්වත් දෙකම එකයි. රැකියාව අතර පවතින සමාන ලක්ෂණයන් පදනම් කරගෙන පොදු පරිපාලනය පහසු වන පරිදි තාර්කික පදනමක් මත ඒවා කණ්ඩායම්ගත කිරීම දෙපාර්තමේන්තු කරණය ලෙස හැඳින්වේ. right. මම ඔයගලන්ට මතක තියාගන්න පහසු නිර්වචනයක් හදලා දුන්නා. මේ නිර්වචනයත් ඔය සටහන් කරන නිර්වචනයත් අතර කිසිම වෙනසක් නැහැ. right හරි. එන නිබන්ධනයට විවිධාකාරයෙන් දෙපාර්තමේන්තුකරණය සිදු කළ හැකි වන අතර එක් එක් සංවිධානවල ස්වාධීන අවශ්‍යතාවය මත දෙපාර්තමේන්තු කරන ආකාරය නදා පවතී. ඔයගොල්ලන්ට මතක ඇති. ඔයගොල්ලෝ ඒ ලෙවල් වලදී දෙපාර්තමේන්තු ඇති කරා ත්‍රිත්වීය පදනම මත. ත්‍රිත්වීය පදනම මත දෙපාර්තමේන්තු ඇති කරා. ඊළඟට භූගෝලීය පදනම මත දෙපාර්තමේන්තු ඇති කරා. භූගෝලීය පදනම මත දෙපාර්තමේන්තු ඇති කරා. ඊළඟට නිෂ්පාදන පදනම මත දෙපාර්තමේන්තු ඇති කරා. ඊළඟට හතර පාරිභෝගික පදනම මත දෙපාර්තමේන්තු ඇති කරා. පස්වෙනි එක ක්‍රියාවලි පදනම මත දෙපාර්තමේන්තු ඇති කරා. හයවෙනි එක මිශ්‍ර පදනම. ඔයගොල්ලෝ ඒ ලෙවල් වලදී පදනම හයක් පාවිච්චි කරලා දෙපාර්තමේන්තු නිර්මාණය කරනවා. බලමු මේ පදනම හයම තාම පාවිච්චි කරන්න කියලා. right. පළවෙනි එක ශ්‍රිතයන් අනුව දෙපාර්තමේන්තුකරණය. හරි. අපි එළවලුත් පළවෙනි එක විදිහට ගත්තේ ශ්‍රිතයන් අනුව දෙපාර්තමේන්තුකරණය. එතන නම් තියෙන්නේ ඒකමයි. right. ශ්‍රිතීය සංවිධාන යටතේ සමාන කාර්යයන් සිදු කරන පුද්ගලයන් එකට කණ්ඩායම්ගත කිරීම මෙහිදී සිදු වේ. දැන් මෙතන ශ්‍රිතයන් අනුව දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ රැකියා කාර්යයන් ගොඩක් තියෙනවා. බලන්න අරමුණ මේක තමයි ආයතන අරමුණ. මේ අරමුණ නගා කර ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යයන් මේවා මොකද අනිකුත් පිළිවෙල කරන්න බෑ. ඉතාමත් සංකීර්ණ වූ කාර්යයන්. ඒ නිසා අපි කෑලි වලට කැඩුවා. කුඩා කොටස් වලින් විභජනය කරා. දැන් කුඩා කාර්යයන් රාශියක් තියෙනවා. මම කොහොම එකක් හඳුනන රැකියාවක් කියලා. එමෙ සංකීර්ණ වූ කාර්යයන් කුඩා කොටස් වලට විභජනය කරාම විශාල රැකියා කාර්යයන් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ අතර තියෙන සමාන ලක්ෂණ පදනම් කරගෙන මේව කණ්ඩායම්ගත කරනවා. මේ බෝල ටික එක කණ්ඩායමක් විදිහට ගන්න. මේ ත්‍රිකෝණ ටික තවත් කණ්ඩායමක් විදිහට ගන්න. මේ සමචතුරස්‍ර ටික තවත් කණ්ඩායමක් විදිහට ගන්න. දැන් එහෙනම් කණ්ඩායම් ප්‍රධාන වශයෙන් අපි තුනක් නිර්මාණය කරා. පැහැදිලිනේ? ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක් නිර්මාණය කරා. හිතන්න මේ බෝල වලින් මම පෙන්නලා තියෙන්නේ අලෙවිකරණ ස්වභාවයේ කාර්යයන්. අලෙවිකරණ ස්වභාවයේ කාර්යයන්. මේ අලෙවිකරණ ස්වභාවයේ කාර්යයන් ටික එකතු කරලා තමයි එක කණ්ඩායමක් හැදුවේ. ඒක නමක් දානවා අලෙවිකරණ දෙපාර්තමේන්තුව. නැත්නම් අලෙවිකරණ අංශය. නැත්නම් අලෙවිකරණ ශ්‍රිතය.
ශ්‍රිතය කිව්වත් අංශය කිව්වත් දෙපාර්තමේන්තුව කිව්වත් තුනම එකයි වෙනසක් නැහැ. මෙන්න මේක හැම වෙලේම ඔළුවේ තියාගන්න. අංශය දෙපාර්තමේන්තුව ශ්‍රිතය මේ තුන එකිනෙකට සමානයි. අංශය සමානයි දෙපාර්තමේන්තුව සමානයි ශ්‍රිතය. මේ ත්‍රිකෝණ වලින් මම පෙන්නලා තියෙන නිෂ්පාදන ස්වරූපේ කාර්යයන් කියලා හිතන්නකෝ. නිෂ්පාදන ස්වරූපේ කාර්යයන් එකතු කරලා හදනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව. ඊළඟට පරිපාලන ස්වරූපේ කාර්යයන් තියෙනවා. ඒව එකතු කරලා හදනවා පරිපාලන දෙපාර්තමේන්තුව. දැන් ප්‍රධාන අංශ තුනයි, ප්‍රධාන ශ්‍රිතයන් තුනයි, ප්‍රධාන දෙපාර්තමේන්තු තුනයි. අපි සැලකිලිට භාජනය කරමු මොකක්ද? පුද්ගලයන් විසින් සිදු කරන කාර්යයන්ගේ තියෙන සමානත්වය. එක හා සමාන කාර්යයන් එකම කණ්ඩායමකට දැම්මා. කාර්යයන් අතර තියෙන සමාන ලක්ෂණ පදනම් කරගෙන තමයි කණ්ඩායම් හැදුවේ. ශ්‍රිතීය සංවිධානය යටතේ සමාන කාර්යයන් සිදු කරන පුද්ගලයන් එකට කණ්ඩායම්ගත කිරීම මෙහිදී සිදුවේ. නිෂ්පාදනයේ නියුතු සංවිධානයක මූලික කාර්යයන් වනුයේ නිෂ්පාදනය, විකිණීම, මූල්‍ය සහ සාමාන්‍ය පරිපාලනයයි. ඒකට සාමාන්‍ය නිෂ්පාදන කටයුතු නිරත වෙච්ච සංවිධානයක් නම් ඒ සංවිධානයේ මූලික කාර්යයන් තමයි නිෂ්පාදනය කිරීම, විකිණීම, මූල්‍ය සහ සාමාන්‍ය පරිපාලනය. පර්යේෂණ, ප්‍රචාරණ, මහජන සම්බන්ධතා ආදිය අලෙවිකරණ යටතේ වන අනු දෙපාර්තමේන්තු විය හැකිය. අලෙවිකරණය කියන දෙපාර්තමේන්තුවක් අපි හැදුවොත් අලෙවිකරණ දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන්න පුළුවන් කාර්යයන් තමයි පර්යේෂණ, ප්‍රචාරණය, මහජන සම්බන්ධතා වගේ උපකාර්යයන් ඒක ඇතුලේ තියෙන්න පුළුවන්. නමුත් එක හා සමානයි. එමෙ ශ්‍රිත අනුව දෙපාර්තමේන්තුව ඇති කරාම ශ්‍රිතීය පදනම මත දෙපාර්තමේන්තුව ඇති කරාම ඒකෙන් ලැබෙන වාසි බලන්නකෝ. පළවෙනි එක විශේෂඥ දැනුම එකට ඒක රාශී වීම. දැන් සියලුම අලෙවිකරණ දැනුම තියෙන්නේ කොහෙද? එක දෙපාර්තමේන්තුවේ. සියලුම නිෂ්පාදන දැනුම තියෙන්නේ කොහෙද? තවත් දෙපාර්තමේන්තුවේ. සියලු පරිපාලන දැනුම තියෙන්නේ කොහෙද? තවත් දෙපාර්තමේන්තුවේ. එක හා සමාන කාර්යයන් අපි ගොනු කරා එක දෙපාර්තමේන්තුවකට එහි ප්‍රතිඵලයක් විදියට සමස්ත ආයතනයේම විශේෂීකරණ දැනුම ඒ ශේෂ්ත්‍ර අනුව එක්තැන් වලට ඒක රාශී වෙනවා. සියලුම අලෙවිකරණ දැනුම එක කණ්ඩායමකට, සියලුම නිෂ්පාදන දැනුම තවත් කණ්ඩායමකට, සියලු පරිපාලන දැනුම තවත් කණ්ඩායමකට, සියලු මූල දැනුම තවත් කණ්ඩායමකට. මේක අපි කියනවා විශේෂඥ දැනුම එකට ඒක රාශී වෙනවා. දෙක ද්විකරණය වැළැක්වීම. එකම කාර්ය ආයතනයේ තැන් දෙකක වෙන්නේ නැහැ. අලෙවිකරණය වෙන්නේ එක තැනකයි ඒ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ. මූලික කටයුතු වෙන්නේ එක තැනකයි ඒ මූලික දෙපාර්තමේන්තුවේ. ද්විකරණයක් වෙන්නේ නැහැ කාර්යයන් වල. ඊළඟට ශ්‍රිතීය විශේෂඥවරුන් බඳවා ගැනීම, කළමනාකරණය සහ සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසේ. ශ්‍රිතීය විශේෂඥයන් අලෙවිකරණ දෙපාර්තමේන්තුවට අලෙවිකරණ විශේෂඥයෙක් බඳව ගන්න පුළුවන්. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන විශේෂඥයෙක් බඳව ගන්න පුළුවන්. ඒ පහසුකම ලැබිලා තියෙන්නේ මේ ශ්‍රිතයන් අනුව දෙපාර්තමේන්තුව ඇති කරපු හින්දා. මධ්‍යගත ව්‍යාපාර සඳහා මේ සුදුසු වේ. මධ්‍යගත ව්‍යාපාර වලට මේක හොඳ දෙපාර්තමේන්තු කරන පදනමක්. බලන්න මේ තියෙන අවාසි ව්‍යාපාරයක් ඉදිරියට රැගෙන යන පාරිභෝගිකයන් සහ නිමවුම වෙනුවට ව්‍යාපාරයක් කවුද ඉස්සරහට අරන් යන්නේ? පාරිභෝගිකයන් සහ නිමවුම. නිමවුම කියලා කියන්නේ ගුණාත්මක නිමවුමක්. පාරිභෝගිකයන් සහ නිමවුම වෙනුවට මෙහිදී අවධානය යොමු කරන්නේ අභ්‍යන්තර ක්‍රියාවලිය සහ යෙදවුම් මතයි. මෙතනදී පාරිභෝගිකයන් සහ නිමවුම කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට අවධානය යොමු කරලා තියෙන්නේ ආයතනයේ අභ්‍යන්තර ක්‍රියාවලිය සහ යෙදවුම් වලට. මේක වාසියයි. අභ්‍යන්තරයට යොමු ව්‍යාපාර වලට වෙනස් වන ඉල්ලුම කෙරෙහි අනුවර්තනය වීමට ඇති හැකියාව අඩුයි.
ඒ කියන්නේ මේ ව්‍යුහය නම්‍යශීලීභාවයෙන් අඩුයි කියන එක. ඒතර මේ ශ්‍රිත යන දෙපාර්තමේන්තුව ඇති කරාම අපිට ඉක්මනින් පාරිසරික වෙනස්කම් වල ප්‍රචාර දක්වන්න බෑ කියලා තමයි කියන්නේ. right. ඊළඟ අවශ්‍යයි. එක් එක් කාර්යයන්ට කාර්යයන්ට කියලා කියන්නේ ශ්‍රිතයන්ට කියන එක. ශ්‍රිතයන් කියලා කියන්නේ දෙපාර්තමේන්තු කියන එක. තමන්ට ආවේනික විශේෂ වූ පාරිභාෂික පදමාලා තිබීම හේතුවෙන් විවිධ ශ්‍රිතයන් අතර sannivedana ගැටලු ඇති විය හැකියි. එක එක දෙපාර්තමේන්තු වල ඒ දෙපාර්තමේන්තු වල ආවේනික වචන පාවිච්චි කරනවා. ඒ දෙපාර්තමේන්තු වල ආවේනික පාරිභාෂිත වචන පාවිච්චි කරනවා. ඒත් මේ අන්තර් දෙපාර්තමේන්තු අතර sannivedanaya කරගන්න ගියාම සමහරට අපිට මේ වචන තේරෙන්නේ නැහැ. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ පාවිච්චි කරන සමහර වචන පරිපාලන දෙපාර්තමේන්තුවේ කෙනාට තේරෙන්නේ නැහැ. නිෂ්පාදන දෙපාර්තමේන්තුව අය ඔක්කොම මේ වචනේ මොකද්ද කියලා දන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කියමු නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ පාවිච්චි කරනවා නිෂ්පාදන සැලසුම් කිරීමේදී පුරණය උපලේඛන කිරීම. මේ මොකද්ද පුරණය කියලා කියන්නේ? උපලේඛන කිරීම කියන්නේ මොකක්ද? පාරිභාෂිත වචන. මේ වෙනත් දෙපාර්තමේන්තු වල ඒව දන්නේ නැහැ. ඒතර sannivedanaයට ගැටලුවක් මත වෙනවා. මෙන්න මේ ප්‍රශ්න නිසා. ඊළඟ දුර්වල සම්බන්ධීකරණය. විශේෂයෙන් උස් සංවිධාන ව්‍යුහයක් දක්න ලැබේ නම් මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. සංවිධාන ව්‍යුහය උසින් වැඩි නම් සම්බන්ධීකරණය දුර්වල වෙනවා. හේතුව මට්ටම් ප්‍රමාණය වැඩි වෙන්න sannivedanය පහළ සිට ඉහළට යන වේලාව වැඩි, ඉහළ සිට පහළට යන වේලාවත් වැඩි. විශේෂයෙන් උස් සංවිධාන ව්‍යුහයක් දක්නට ලැබේ නම් මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. වෙනත් දෙපාර්තමේන්තු වල අදාළ එක් දෙපාර්තමේන්තුවක් එහෙම නැත්නම් කාර්යයක් විසින් ගනු ලබන තීරණ ඉහළට යොමු කළ යුතු වීම නිසා ඒවා ඉහළ මට්ටමකදී සලකා බැලිය යුතු වීම නිසා ඉහළ කළමනාකරණයේ ප්‍රමාණය වැඩි විය හැකිය නෙවෙයි අදා ගන්න ප්‍රමාදය වැඩි විය හැකියි. දැන් ප්‍රමාණය වැඩි විය හැකියි කියලා තියෙන්නේ. ප්‍රමාදය වැඩි විය හැකියි. right. එතකොට දුර්වල සම්බන්ධීකරණයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක. ශ්‍රිතමය ව්‍යුහයන් තුළින් තොරතුරු සහ වැඩ ගලා යාම සම්බන්ධයෙන් සිරස් බාධාවන් ඇති කරනු ලැබේ. මොකද මේ සිරස් බාධාවන් කියලා කියන්නේ? තොරතුරු සහ වැඩ ගලා යාම සම්බන්ධයෙන් සිරස් බාධාවන් ඇති වෙනවා. අවාසියක් විදිහට අපිට පෙන්වලා තියෙනවා. බලන්නකෝ. කළමනාකරණය පිළිබඳව රචකයෙක් වන පීටර්ස් යෝජනා කරන පරිදි පාරිභෝගික සේවාවන්හිදී පාරිභෝගිකයා එක් කාර්යබද්ධ දෙපාර්තමේන්තුවකින් තවකකට හරවා යැවීම වෙනුවට ශ්‍රිතයන් නැත්නම් කාර්යයන් අතර තිරස් ගලා යාමක් තිබීම අවශ්‍ය වේ. අපි යනවා කොහේ හරි සේවාවක් ලබා ගන්න කාර්යාලයකට. ගියාම අපි ඉස්සලාම යනවා විමසෙන් කවුලෙන් අපි ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කරාම අපි යොමු කරන ආයතනංශේ. ඒ ආයතනංශේ ඒ වැඩ කටයුතු කරගත්තම ආයතනංශෙන් අපිට කියනවා ඔයා මේ රිසිට් එක අරගෙන ගිහිල්ලා ගිණුම් අංශයට මුදල් බැඳලා එන්න. මුදල් බැඳලාම ගිණුම් අංශයෙන් රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එක කරන ආය එතනට එන්න. ඔහු රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක වෙන මේ වගේ ක්‍රමයක්. අපි අපේ වැඩේ කරගන්න යනවා. විමසීම් කවුළුවේ එහෙම නැත්නම් ලියාපදිංචි කිරීමේ කවුළුවේ එහෙම නැත්නම් පිළිගැනීමේ කවුළුවේ අපි ලියාපදිංචි කරනවා. අපි අදාළ අංශයට එහෙම නැත්නම් හිතන්න ආයතන අංශයට යනවා කියලා. ආයතන අංශයට ගියාම ආයතන අංශයෙන් අදාළ වැඩෙන් කොටසක් කරලා ඊට පස්සේ අපිට කියනවා ඔයා රුපියල් 200ක් මේකට බඳින්න ඕනේ. මෙන්න මේ රිසිට් එක අරගෙන ගිහිල්ලා ගිණුම් අංශයට බැඳලා ගිණුම් අංශයෙන් නිකුත් කරන ඒ රිසිට් එක අරන් ඉන්න. අපි දැන් ආය යනවා ගිණුම් අංශයට. ගිණුම් අංශයට ගිහිල්ලා රිසිට් එක අරන් ආවම අපිට රිසිට් එක ඇතුළත් කරලා ෆයිල් එක අතට දීලා කියනවා ඔයා දැන් යන්න අහවල් දෙපාර්තමේන්තුවට. සැලසුම් අංශයට යන්න. සැලසුම් අංශයට ගිහිල්ලා මේ සැලසුම් අංශයේ අහවල් නිලධාරියාට මේක බාර දෙන්න.
දැන් මේ යන්නේ කවුද? පාරිභෝගිකයා. පාරිභෝගිකයා තමයි චලනය වෙන්නේ එහෙට මෙහෙට. ඒත් පාරිභෝගික තෘප්තියක් හටගනීද? හටගන්නේ නැහැ. අනේ ඒක නැති කරන්න ඕනේ කියන එක තමයි මේ සිරස් බාධාවන් වලින් කතා කරන්නේ. පාරිභෝගික සේවාවන්හිදී පාරිභෝගිකයා එක් කාර්යබද්ධ දෙපාර්තමේන්තුවකින් තවකට හරවා යැවීම වෙනුවට ශ්‍රිතයන් නැත්නම් කාර්යයන් අතර තිරස් ගලා යාමක් තිබීම අවශ්‍ය වේ. මේ කාර්යයන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතර තිරස් ගලා යාමක් තියෙනවා. පාරිභෝගිකයා හැට මේට රොටේට් කරනවා වෙනුවට ඒ කාර්යයන් සම්බන්ධ කරලා පාරිභෝගිකයට පහසු කරලා තියෙනවා. ඕන එක් දෙපාර්තමේන්තුවක සිට තවත් දෙපාර්තමේන්තුවක් දක්වා යොමු කිරීම වෙනුවට අවශ්‍ය වනුයේ පාරිභෝගික සේවා තුලින් තිරස් ගලා යාමක් වේ. පාරිභෝගික සේවාව තුළින් තිරස් ගලා යාමක් වේ. අර තිරස් බාධාවන් පිළිගන්නේ නැති කරලා තිරස් ගලා යාමක් නිර්මාණය කරනවා. ඔන්න කාර්යබද්ධ එමෙතන් ශ්‍රිතීය සංවිධානයක සංවිධාන සටහන අපිට පෙන්නලා තියෙනවා. උඩම ඉන්නවා කළමනාකාර අධ්‍යක්ෂ, ඊළඟ නිෂ්පාදන අධ්‍යක්ෂ, අලෙවිකරණ අධ්‍යක්ෂ, මූල්‍ය අධ්‍යක්ෂ, ඉංජිනේරු අධ්‍යක්ෂ, මාණ්ඩලික අධ්‍යක්ෂ. නිෂ්පාදන අධ්‍යක්ෂයට තමයි සියලු නිෂ්පාදන කාර්යයන් තියෙන්නේ. අලෙවි අධ්‍යක්ෂයට තමයි සියලුම අලෙවිකරණ කාර්යයන් තියෙන්නේ. මූල්‍ය අධ්‍යක්ෂයට තමයි සියලු මූල්‍යමය කාර්යයන් තියෙන්නේ. ඉංජිනේරු අධ්‍යක්ෂයට තමයි සියලුම ඉංජිනේරුමය කාර්යයන් තියෙන්නේ. මාණ්ඩලික අධ්‍යක්ෂයට තමයි සියලුම මාණ්ඩලික කාර්යයන් තියෙන්නේ. අලෙවි අධ්‍යක්ෂයට නැවත බෙදලා තියෙනවා බලන්න. අලෙවි කළමනාකරු, දැන්වීම් කළමනාකරු, වෙළඳ පර්යේෂණ කළමනාකරු 3 දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම කාර්යයන් අලෙවි කරන්න අදාළ කාර්යයන්. එසේම නැවතත් මේ අලෙවි කළමනාකරුවට බෙදන්න පුළුවන් තවත් කාර්යයන් දැන්වීම් කළමනාකරුවට තවත් බෙදන්න පුළුවන්. පර්යේෂණ කළමනාකරුවට තවත් බෙදන්න පුළුවන්. ඒ නිසා තමයි මේ අනාදී කියලා දාලා තියෙන්නේ. මූල්‍ය අධ්‍යක්ෂයට තියෙනවා දෙන්නෙක් බලන්න මූල්‍ය ගණකාධිකාරී, කළමනාකරන ගණකාධිකාරී. තව දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට තවත් අය ඉන්න පුළුවන්. රයිට්. එතන මෙතන පදනම තමයි ශ්‍රිතීය එහෙම නැත්නම් කාර්යබද්ධ පදනම. අපි දෙවෙනි එකට. භූගෝලීය වශයෙන් මොන දෙපාර්තමේන්තු කරන්නේ? අපි දන්නවා සමහර සංවිධාන විශාල භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. භූගෝලීය ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල් කීපයක ක්‍රියාත්මක වෙනවා. ලංකාව ගත්තොත් පළාත් කීපයක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දිස්ත්‍රික්ක කීපයක ක්‍රියාත්මක වෙනවා. ඒක භූගෝලීය වශයෙන් දෙපාර්තමේන්තු ඇති කිරීමක්, අංශගත කිරීමක් කරන්න පුළුවන්. සංවිධානයක් භූගෝලීය වශයෙන් විවිධ ප්‍රදේශවල ව්‍යුහගත වී පවතින්නේ නම් සමහර අධිකාරී බලයන් ප්‍රධාන කාර්යාලය වෙත තබා ගන්න අතර ඒවායේ එදිනදා කටයුතු ප්‍රාදේශීය පදනම මත පවත්වාගෙන ලබයි. ඔර සමහර අධිකාරී බලයන් විතරක් ප්‍රධාන කාර්යාලයේ තියාගෙන අනිකුත් බලතල අදාළ ප්‍රදේශවල කළමනාකරුවන්ට බෙදලා දෙනවා. බොහෝ විකුණුම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කලාප වශයෙන් සංවිධානය වී පවතී. අපි දන්නවා මේ කලාප කළමනාකරුවෝ, දිස්ත්‍රික් කළමනාකරුවෝ නිර්මාණය වෙන්නේ මෙන්න මේ භූගෝලීය වශයෙන් දෙපාර්තමේන්තු ඇති කරා. භූගෝලීය වශයෙන් දෙපාර්තමේන්තු කරණය කිරීමේ වාසි බලන්න පළවෙනි එක සංවිධානය පරාංග ඇතුළේ තියෙනවා උදාහරණ විකුණුම් කළමනාකරුවෝ. ඒක නොසලකා හරින්නකෝ. සංවිධානය සහි පාරිභෝගිකයන් සැපයුම් කරුවන් හෝ වෙනත් ඇල්මැති පාර්ශව අතර සම්බන්ධතා ඇතිවන ලක්ෂයේදීම පළාත්බද්ධ තීරණ ගැනීම සිදු වේ. එතකොට මේ අදාළ තීරණය මධ්‍යවර්තනකින් නෙවෙයි ගන්න. තීරණ ගැනීම විමධ්‍යගත කරලා තියෙන්නේ. පහළ මට්ටම් වලට බෙදා හැරලා තියෙන්නේ. භූගෝලීය වශයෙන් දෙපාර්තමේන්තු ඇති කරාම භූගෝලීය වශයෙන් තීරණ ගැනීම සිද්ධ වෙනවා. ඒ ප්‍රදේශවලදී අදාළ තීරණ ගන්නවා. එතකොට තීරණ ගැනීම මොකද වෙන්නේ? කඩිනම් වෙනවා. ඒක සරලවද තියාගන්න මේ කාරණේ කියන්නේ තීරණ ගැනීම කඩිනම් වෙනවා කියන එක. එක් ස්ථානයක සිට වෙළඳපොළ සඳහා සේවා සැපීම වෙනුවට
ප්‍රාදේශීය කාර්යාල හිමත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම වඩා ලාභදායී වේ. උදාහරණ ප්‍රවාහන පිරිවැය සහ ගමන් පිරිවැය අඩු කරගත හැකියි. ප්‍රාදේශීය වශයෙන් කර්මාශාලා නැත්නම් කාර්යාල පවත්වා ගත්තම ලාභදායී වෙනවා කියලා කියනවා. හේතුව සමහරලාට ප්‍රවාහන පිරිවැය අඩු වෙන්න පුළුවන්. සේවකයන් එහා මෙහා කිරීමේ පිරිවැය, අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ පිරිවැය යනාදී වශයෙන් පිරිවැය අඩු වෙන්න පුළුවන්. පිරිවැය අඩු වුණාම ලාභදායී වෙන්න පුළුවන්. අවාසි බලන්න. ද්විකරණය සහ ලබාගත හැකි ආර්ථික පිරිමැසුම් නැති වී යාමේ අවදානමක් පවතී. දැන් හැම කලාපයකටම අලෙවි කළමනාකරුවෙක් ඉන්නවා. හැම කලාපයකටම නිෂ්පාදන කළමනාකරුවෙක් ඉන්නවා. හැම කලාපයකටම පරිපාලන කළමනාකරුවෙක් ඉන්නවා. දැන් එකම ආයතනයේ අලෙවි කළමනාකරුවෝ 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ඉන්නවා. පරිපාලන කළමනාකරුවෝ 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ඉන්නවා. එකම කාර්ය දිස්ත්‍රික්ක 3ක සිද්ධ වෙනවා. එකම කාර්ය කොළඹ දිස්ත්‍රික්කයේ සිද්ධ කර්මාන්තශාලාවෙත් කරනවා. වදරු දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලාවෙත් කරනවා. ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලාවෙත් කරනවා. එකම කාර්යය. ඒතර අපි කියන ද්විකරණයක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් ජාතික සංවිධානය ප්‍රාදේශීය කොටස් 10කට බෙදා වෙන්කොට පවතී නම් එම සෑම ප්‍රාදේශීය කාර්යාලයකම පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවක් තිබීම අවශ්‍ය විය හැකිය. සංවිධානය විසින් පාරිභෝගික සම්බන්ධතා පිළිබඳ සියලු කටයුතු මධ්‍යගත ප්‍රධාන කාර්යාලයක් තුළින් සිදු කරනු ලබන්නේ නම් අඩු කළමනාකරණ සේවක මණ්ඩලයකින් එකේ කටයුතු සපුරාගත හැකියි. අර එක තැනකින් කරන්න පුළුවන් අඩු පිරිවැයකින් කරන්න පුළුවන් දේ තැන් 3-4කින් කරනකොට කාර්ය මණ්ඩලය වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙනවා. ද්විකරණයන් ඇති වෙනවා. right. විවිධ ප්‍රදේශවල භාවිතා කරන ක්‍රියාපටිපාටි හා ප්‍රමිත අතර සංගතතාවයක් නොමැති වීම වර්ධනය විය හැකියි. තව අවශ්‍යයි. දැන් අපි ආයතනයක් විදිහට අනුගමනය කරන ක්‍රියාපටිපාටි සහ ප්‍රමිත හැම වෙලාවෙම සමාන වෙන්න බෑ. හැබැයි සමහර වෙලාවට අර භූගෝලීය ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාපටිපාටි සහ ප්‍රමිත ක්‍රියාත්මක කිරීමේදී ඒ අතර වෙනසක් ඇති වෙන්න පුළුවන්. බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ක්‍රියාපටිපාටි නෙවෙයි අම්පාර දිස්ත්‍රික්කයේ අනුගමනය කළ තියෙන්නේ. මේ දිස්ත්‍රික්ක දෙකේම ක්‍රියාත්මක වෙන ක්‍රියාපටිපාටි සහ ප්‍රමිත නෙවෙයි මාතර දිස්ත්‍රික්කයේ අනුගමනය කළ තියෙන්නේ. ඒතර එකම ව්‍යාපාරයේ එකම කාර්යයක් ඉටු කිරීමේදී විවිධ පියවරයන් අනුගමනය කළ තියෙනවා. විවිධ ක්‍රියාපටිපාටි අනුගමනය කළ තියෙනවා. ඒතර මේ ක්‍රියාපටිපාටි අතර සංගතතාවයයි සමාන භාවයක් නැහැ. එහෙම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. රූප සරහන බලන්න. භූගෝලීය සංවිධාන ව්‍යුහයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රාදේශීය මණ්ඩලය A, ප්‍රාදේශීය මණ්ඩලය B, ප්‍රාදේශීය මණ්ඩලය C. ප්‍රාදේශීය මණ්ඩලය B නැවත කොටස් කරනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව, මානව සම්පත් දෙපාර්තමේන්තුව, අලෙවිකරණ හා විකුණුම් දෙපාර්තමේන්තුව යනාදී වශයෙන් තව පහළට බෙදන්න පුළුවන්. ඒතර මූලිකම බෙදීම තියෙන්නේ මොකද්ද? භූගෝලීය දෙපාර්තමේන්තුකරණය. එහෙම නැත්නම් භූගෝලීය විදිය තමයි අංශ ඇති කරලා දෙන්නේ. ඊළඟට තියෙනවා භාණ්ඩ එහෙම නැත්නම් සන්නම් මත දෙපාර්තමේන්තුකරණය. එක භාණ්ඩ පදනම් කරගෙන දෙපාර්තමේන්තු ඇති කරනවා. එහෙම නැත්නම් සන්නම් පදනම් කරගෙන දෙපාර්තමේන්තු ඇති කරනවා. සමහර සංවිධාන භාණ්ඩ හෝ භාණ්ඩ නිෂ්පාදන පෙළ පදනම් කරගනිමින් තම කටයුතු කණ්ඩායම් වලට බෙදනු ලැබේ. උදාහරණයක් විදිහට නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිකරණය, විකුණුම. right. කොට්ටාස කළමනාකරුවෙට මෙම භාණ්ඩය හෝ භාණ්ඩ පෙළ පිළිබඳව අධිකාරී බලය ලබා දෙනු ලැබේ. ඒ ලබා දෙනුයේද විවිධ කාර්යයන් මත ක්‍රියා කරන පුද්ගලයන් මත වන අධිකාරී බලයද සමගින්. right. එනයි දෙපාර්තමේන්තුව ඇති කරන භාණ්ඩ අනුව ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ. එහෙම නැත්නම් භාණ්ඩ පෙළ. නැත්නම් සන්නම් අනුව.
ආයතනයේ භාණ්ඩ වර්ග තුනක් හදනවා. X භාණ්ඩය, Y භාණ්ඩය, Z භාණ්ඩය කියලා භාණ්ඩ වර්ග තුනක් හදනවා. එහෙනම් ආයතනයේ දෙපාර්තමේන්තු තුනක් තියෙනවා. X දෙපාර්තමේන්තුව, Y දෙපාර්තමේන්තුව සහ Z දෙපාර්තමේන්තුව. එක භාණ්ඩයකට එක දෙපාර්තමේන්තුව ගන්න තියෙනවා. right. බලමු අපි මේකේ තියෙන වාසි අවාසි. වාසි වලට තියෙනවා වගවීම. ඉතාම පැහැදිලි දැන්. X භාණ්ඩයේ බාහිර වේග කළමනාකරුවෙක් ඉන්නවා. X කියන දෙපාර්තමේන්තුව බාහිරව ඉන්න කළමනාකරුව X භාණ්ඩයට වග කියනවා. ඒ භාණ්ඩ වල ලාභදායීත්වය පිළිබඳව ඒ කළමනාකරුවන් වග විය යුතු වීම ඇති කළ හැකිය. දැන් මෙයාට ගැළවීමක් නැහැ. මේ දෙපාර්තමේන්තුවේ කළමනාකරු. මේ අංශයේ කළමනාකරු. මේ භාණ්ඩය සම්බන්ධයෙන් වක් කියනවා. ඕක තිබුණේ අර ශ්‍රිතිය දෙපාර්තමේන්තු කරන්නේ. බලන්න. කළමනාකාර අධ්‍යක්ෂ නිෂ්පාදන දෙපාර්තමේන්තුව, අලෙවිකරණ දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව, මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. මේ දෙපාර්තමේන්තු හතරක් වෙනවා කියලා හිතන්නකෝ. කිසියම් වර්ෂයක අපේක්ෂිත විකුණුම් ආදායම රුපියල් මිලියන 100යි. කිසියම් වර්ෂයක අපේක්ෂිත විකුණුම් ආදායම සත්‍ය විකුණුම් ආදායම රුපියල් මිලියන 80යි. රුපියල් මිලියන 20ක හිඟයක් තියෙනවා. දැන් ඔයාලා කියන්න බලන්න මේ හිඟයට මේ රුපියල් මිලියන 20ක හිඟයට වගකිව යුතු දෙපාර්තමේන්තුව මොකක්ද? වගකිව යුතු දෙපාර්තමේන්තුව මොකක්ද? අපේක්ෂා කරා රුපියල් මිලියන 100ක් සත්‍ය වශයෙන්ම ලැබෙන රුපියල් මිලියන 80යි. රුපියල් මිලියන 20ක හිඟයක් තියෙනවා. මේ අහිමි වී ගිය රුපියල් මිලියන 20 සඳහා වග කියන්න ඕන නිෂ්පාදන දෙපාර්තමේන්තුවද, අලෙවිකරණ දෙපාර්තමේන්තුවද, මූල්‍ය දෙපාර්තමේන්තුවද, මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවද? right. අපි හිතනවා මේකට වග කියන්න ඕනේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව කියලා. අපි අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ විමසීමක් කරනවා. රුපියල් මිලියන 20ක හිඟයක් තියෙනවා. මොකද උනේ? ඒගොල්ලෝ කියනවා මේ හිඟේ ඇති උනේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරපු භාණ්ඩයේ තියෙනවා ගුණාත්මක දෝෂයක්. ඒක නිසා මේක විකුණන්න අමාරුයි. නිෂ්පාදන දෙපාර්තමේන්තුව හදපු භාණ්ඩයේ ගුණාත්මක දෝෂ තියෙනවා. ඒ නිසා වෙළඳපොලේ මේක විකුණ ගන්න අමාරුයි. ඒ නිසා තමයි මේ මිලියන 20 විකුණුම් අඩු වෙන්නේ. right අපි යනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව. ඊළානවා ඕගොල්ලෝ හදන භාණ්ඩයේ ගුණාත්මක දෝෂ තියෙනවද? ඒගොල්ලෝ කියනවා ඔව් තියෙනවා. ගුණාත්මක දෝෂ කීපයක් තියෙනවා. හේතුව තමයි අපේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට කිව්වා අපිට හොඳ පුහුණු ශ්‍රමිකයන් අරන් දෙන්න කියලා. හොඳ පුහුණු ශ්‍රමිකයෝ අරන් දෙන්න කියලා. ඒගොල්ලෝ අරන් දුන්නේ හොඳ පුහුණු ශ්‍රමිකයෝ නෙවෙයි. නුපුහුණු ශ්‍රමිකයෝ තමයි අපිට අරන් දුන්නේ. ඒ නිසා අපේ මේ හදන භාණ්ඩයේ ගුණාත්මක දෝෂ එන එක වළක්වන්න බෑ. දැන් බෝලේ පාස් එක කාටද? අලෙවිකරණ දෙපාර්තමේන්තුවෙන් බෝලේ පාස් වෙනවා. sorry. ඔව්. අලෙවිකරණ දෙපාර්තමේන්තුවෙන් බෝලේ පාස් වෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවට. නිෂ්පාදන දෙපාර්තමේන්තුව නැවත බෝලේ පාස් කරනවා මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට. අපි කියලා අහනවා මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් පුහුණු ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් අරන් දීලා තියෙන පුහුණු ශ්‍රමිකයන්. හේතුව මොකක්ද? මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කියනවා පුහුණු ශ්‍රමිකයන් ගන්න නම් වැඩි වේතනයක් ගෙවන්න ඕන.
වැඩි වැටුපක් ගෙවන්න ඕන. ඒ අපි ඉල්ලන වැටුප් ප්‍රමාණය මූල දෙපාර්තමේන්තුවෙන් වෙන් කරොත් තමයි අපිට පුහුණු ශ්‍රමිකයෝ ගන්න පුළුවන්. නමුත් මූල දෙපාර්තමේන්තුව වෙන් කරේ නුපුහුණු ශ්‍රමිකයන් ගන්න ප්‍රමාණවත් මුදලක් විතරයි. දැන් බෝලේ පාස් වෙන කාටද? මූල දෙපාර්තමේන්තුව. මේක කොහෙන් හරි තව දෙපාර්තමේන්තුවකට කැරකෙනවා මිසක් මේ රුපියල් මිලියන 20ට අඩු වෙච්ච රුපියල් මිලියන 20 ආදායමට වගකීම් යුත්තේක් නැති වෙනවා. අපි කියලා හොත් මේ මොන දෙපාර්තමේන්තුවෙන් ඇයි අඩුවෙන් සල්ලි දුන්නේ කියලා. එයා අපිට කියනවා ඒ ගිය අවුරුද්දේ අලවිතුන් දෙපාර්තමේන්තුවේ සේල් එක අඩුයි. ඒ නිසා අපිට ආපු මුදල් ප්‍රමාණය අඩුයි. ආපහු පොලේ ගිහින් අතරම කියන්නේ. අලවිතුන් දෙපාර්තමේන්තුව. එතනින් මෙතනට ඔහොම කැරක් තියෙනවා. අන්තිමට බලුවම මේ අහිමිගේ රුපියල් මිලියන 20 වගේ කිව්වෙත් නැහැ. දැන් ඒ කතන්දරේ මෙතන වෙනස් වෙනවා. භාණ්ඩ හා සන්නම්මත දෙපාර්තමේන්තුව ඇති කරාම කිසියම් භාණ්ඩයක් සහ නිශ්චිත දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඒ භාණ්ඩයට වග කියන්නේ. ඒකයි මේ වගවීම හේවත් accountability කියලා කියන්නේ. දෙවෙනි විශේෂීකරණය. උදාහරණයක් වශයෙන් සමහර අලෙවිකරුවන් යම් විශේෂ භාණ්ඩයක් අලෙවි කිරීම සඳහා මනාව පුහුණු විය හැකි අතර ඒ තුළින් ඊට අදාළ තාක්ෂණික විශේෂඥතාවය ගොඩනගා පාරිභෝගිකයන් වෙත වඩාත් හොඳ විකුණුම් සේවාවක් ලබා දීමේ හැකියාව ඇති කරගනී. ඒකන විශේෂීකරණය කියලා කියන්නේ මේ එකම භාණ්ඩයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් වැඩ කරාම ඒගොල්ලන් නිපුණතාවයක් වෙනවා. ඒ හරහා පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවයක් සැපීමේ හැකියාව නිර්මාණය වෙනවා. ඊළඟට සම්බන්ධීකරණය. එක් භාණ්ඩය අලෙවි කිරීම සඳහා අවශ්‍ය වන විවිධ ශ්‍රිතීය කටයුතු සහ ප්‍රයත්නයන් ඒකාබද්ධ කොට සම්බන්ධීකරණය කිරීමට ප්‍රාදේශීය නිෂ්පාදන කළමනාකරුට හැකි වේ. මේ සම්බන්ධීකරණය පහසුයි කියලා තමයි කියන්නේ. අවාසි. මේ තුළින් සංවිධානයේ ඉහළ ව්‍යුහයේ පිරිවැය වැඩි කිරීම සිදුවන අතර කළමනාකරණයේ සංකීර්ණ භාවයක් ඇති කරන්නේ. දැන් එක භාණ්ඩයෙන් භාණ්ඩයට දෙපාර්තමේන්තුව ඇති කරන්න ගියාම පිරිවැය වැඩි වෙනවා. ඒත් එකම කළමනාකරණ සංකීර්ණතාවය වැඩි වෙනවා. දෙවෙනි එක විවිධ භාණ්ඩ කලාප සම්පත් සහ පාරිභෝගිකයන් බෙදා ගැනීමට අපොහසත් වීම සිදු වේ. දැන් එතකොට එකම ආයතනයේ භාණ්ඩ වර්ග කිහිපයක් කලාප බෙදා ගන්න තරඟයක යෙදෙනවා. සම්පත් බෙදා ගන්න තරඟයක යෙදෙනවා. පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගන්න තරඟයක යෙදෙනවා. එකම දෙපාර්තමේන්තුවේ X දෙපාර්තමේන්තුව, Y දෙපාර්තමේන්තුව, Z දෙපාර්තමේන්තුව. XYZ කියලා කියන්නේ භාණ්ඩ වර්ග තුනක්. ඒතර එකම ආයතනයේ දෙපාර්තමේන්තු තුනක් කලාප බෙදා ගන්න තරඟ කරනවා. සම්පත් ටික බෙදා ගන්න තරඟ කරනවා. පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගන්න, නැත්නම් පාරිභෝගිකයන් බෙදා ගන්න තරඟ කරනවා. එතනදී ගැටලුවක් නිර්මාණය වෙනවා. මේක අපි කියනවා විවිධ භාණ්ඩ කලාප සම්පත් සහ පාරිභෝගිකයන් බෙදා ගැනීමට අපොහසත් වීම සිදු වේ. right. බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් සන්නමක් කියලා කියනවා. ඔයාලා අලෙවිකරණය මතකයි නේද? පොඩ්ඩක් මතක් කරන්න. බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ සන්නමක් කියලා කියන්නේ. සන්නමක් කියලා කියන්නේ යම් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩයක් එවත සේවාවක් තරඟකරුවෙක්ගෙන් වෙන් කරලා අඳුර ගන්න පාවිච්චි කරන නාමයක් සංකේතයක් එහෙම නැත්නම් නිර්මාණයකට තමයි අපි කියන්නේ සන්නමක් කියන්නේ. සම් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩයක් හෝ සේවාවක් තරඟකරුවෙක්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන නාමයක් වෙන්න පුළුවන්, සංකේතයක් වෙන්න පුළුවන්, ඒක ජින්ගල් එකක් වෙන්න පුළුවන්. සමහර විශාල පරිමාණයේ සංවිධානයන්ට එකම මූලික භාණ්ඩය විවිධ සන්නාන් යටතේ නිපදවීම සිදු කළ හැකියි. උදාහරණ දත් විදසෝදන කුඩු සන්නම් තුළින් භාණ්ඩ කෙරෙහි පාරිභෝගික ආකර්ෂණය ඇති කරන අතර මේ සන්නම කරා පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරනවා. දැන් අපි දන්නවා
රෙදි සෝදන සබන් කෑල්ලක් ඕනි වුණාම අපි යනවා කඩේට. ගිහලා අපි මුදලාලිගෙන් ඉල්ලන්නේ මුදලාලි රෙදි සෝදන සබන් කෑල්ලක් දෙන්න කියලාද? එහෙම නැත්නම් මුදලාලි සන්ලයිට් කෑල්ලක් දෙන්න කියලා. බොහෝ විට අපි නිරායාසයෙන් අපි කියන්නේ මුදලාලි සන්ලයිට් කෑල්ලක් දෙන්න. අපිට ඇත්තටම ඕනේ සන්ලයිට් කෑල්ලක්ද රෙදි සෝදන සබන් කෑල්ලක්. අපිට ඕනේ රෙදි සෝදන සබන් කෑල්ලක්. අපේ අවශ්‍යතාවය රෙදි සේදී. එහෙනම් අපි මුදලාලිගෙන් ඉල්ලන්න ඕනේ රෙදි සෝදන සබන් කෑල්ලක් දෙන්න කියලා. හැබැයි සන්නම ප්‍රබලව අපේ මනසේ දැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මුදලාලිගෙන් ඉල්ලනවා ගිහිල්ලා මුදලාලි සන්ලයිට් කෑල්ලක් දෙන්න. තව රෙදි සෝදන සබන් ඕන තරම් තියෙනවා විලදපලේ. වොන්ඩර් ලයිට් තියෙනවා, පර්ල් ලයිට් තියෙනවා. අපි ඉල්ලන්නේ සන්ලයිට්. ඇයි? සන්නම් පක්ෂපාතීත්වය. බ්‍රෑන්ඩ් ලොයල්ටි කියලා අපි කියනවා. අපේ සන්නමට පක්ෂපාතී. ඒ සන්නම අපේ මනසේ හොඳින් ස්ථාපිත වෙලා තියෙනවා. ඒතර ලිවර් බ්‍රදර්ස්ලා නැත්නම් යුනිලිවර්ස්ලා සමත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සන්නම පාරිභෝගිකයාගේ මනස තුල අනෙක් සියලුම සන්නම් අමතක වන පරිදි ස්ථාපිත කරන්න. රෙදි සෝදන සබන් කෑල්ලක් ඕනි වුණාම අපේ ඔළුවට එන්නේ නැහැ පර්ල් ලයිට්. අපේ ඔළුවට එන්නේ නැහැ වොන්ඩර් ලයිට්. අපේ ඔළුවට එන්නේ සන්ලයිට්. ඒ තරම් ප්‍රබලව අපේ මනසට මේක ඇතුළත් කරලා තියෙනවා. right. සන්නම් තුළින් භාණ්ඩ කෙරෙහි පාරිභෝගික ආකර්ෂණය ඇති කරන අතර සන්නම් හඳුනා ගැනීම, සන්නම් විභේදනකරණය සහ සන්නම් ලැබියාව ඇති කරනු ලැබේ. බොහෝ අවස්ථාවල පාරිභෝගිකයන් ප්‍රතිවිරුද්ධ සන්නම් දෙකක් එකම නිෂ්පාදකයා විසින් වෙළඳපළට නිපදවන බව වටහා නොගෙන සිටීමටද මෙය හේතු වේ. අපි දන්නේ නැහැ සමහරවිට යුනිලිවර්ස්ලා නැත්නම් ලිවර් බ්‍රදර්ස්ලා ඒගොල්ලෝ විවිධ සන්නම් යටතේ වෙළඳපළට බාණ දානවා. රෙදි සෝදන සබන් කැට දානවා. ඊළඟට සබන් උඩු දානවා. ඊළඟට ටූත් පේස්ට් දානවා. ඊළඟට ටූත් බ්‍රෂ් දානවා. අව ඒ වගේ ගොඩක් දේවල් දානවා ඒකනේ. අපි මේ සමහරලාට මේ අපි දන්නේ නැහැ. අපි පාරිභෝගිකයන් කරලා අපි දන්නේ මේවා එක්කෙනාගේම කියලා. අපි ටූත් පේස්ට් එකකුත් පාවිච්චි කරනවා. ටූත් බ්‍රෂ් එකකුත් පාවිච්චි කරනවා. සබන් කෑල්ලකුත් පාවිච්චි කරනවා. සබන් කුඩුත් පාවිච්චි කරනවා. මේ හතර වර්ගයෙන් පාවිච්චි කරාම මේ හතර වර්ගෙට එක එක නම් තියෙනවා. අපි දන්නේ නැහැ මේ සියල්ලම එක්කෙනෙක්ගේ කියලා. right. සෑම සන්නමක්ම ඊටම ආවේනික වූ ආකාරයකින් ඇසුරුකරණය වී ප්‍රචාරණය වී අලෙවි වීම සිදුවන හේයින් විශේෂීකරණය සඳහා වන අවශ්‍යතාවය මත සන්නම් දෙපාර්තමේන්තුකරණය ඵලදායී විය හැකිය. මේ සන්නම් මත දෙපාර්තමේන්තුකරණය ගැන තමයි කතා කරන්නේ. සෑම සන්නමක්ම ගත්තාම ඊටම ආවේනික ආකාරයකට ඇසුරුකරණය වෙනවා, ප්‍රචාරණය වෙනවා, අලෙවි වීම සිදු වෙනවා. ඒ නිසා විශේෂීකරණය සඳහා වන අවශ්‍යතාවය මත සන්නම් දෙපාර්තමේන්තුකරණය ඵලදායී වෙන්න පුළුවන්. භාණ්ඩ දෙපාර්තමේන්තුකරණය වගේම තමයි සමහර ශ්‍රිතීය දෙපාර්තමේන්තුද ඒ ආකාරයෙන්ම පවතින්න පුළුවන්. සන්නමට යටි ආපහු ශ්‍රිතීය දෙපාර්තමේන්තු තියෙන්න පුළුවන්. උඩින් තියෙන්නත් පුළුවන්. ඒ ආකාරයෙන්ම පවතින නමුත් එයින් සෑම ශ්‍රිතයකටම බලපෑම් ඇති විය හැකිය. සන්නම් අලෙවිකරණය සන්නම් කළමනාකරුවන් ගේ විශේෂ වගකීමක් වේ. සන්නම් අලෙවිකරණය සන්නම් කළමනාකරුවන්ගේ විශේෂ වගකීමක් වේ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සන්නම් අලුතෙන් නිර්මාණය කරනකොට නිතර ටීවී කමර්ෂල් ඇඩ්ස් යනවා. රට පුරාම පෝස්ටර් අලවනවා. මේ සන්නම් හඳුනා දෙන්න කලින් අර ඔයගොල්ලන්ට මතකයි මේ මෑත කාලේ ගිහපුවා අර සේරා කියලා පොල් කිරි වර්ගයක් ආවා. සේරා කියලා පොල් කිරි වර්ගයක් ආවා. අපි දන්නේ නැහැ මේ ඇඩ් එක යනකොට මොකද්ද කියලා. ටීවී එකේ ගියා එක දිගටම මේ සේරා ළඟදී වෙනවා සේරා.
ඉතින් මිනිස්සු කුතුහලයෙන් බලන් ඉනවා සේරා කියන්නේ මොකද්ද කියලා. රට පුරාම පෝස්ටර් එලෙව්වා මේ නොබෝ දිනකින් වෙළඳපොලේ සේරා කියලා එහෙම දැන් කුතුහලයක් තරන විදිහට පෝස්ටර් ව්‍යාපාරයක් ගියා. හැම ටීවී channel එකම ඇඩ් දැම්මා. හැබැයි සේරා කියන්නේ මොකද්ද කියලා කිව්වේ නැහැ. හඳුන්වා දෙන මොහොත වෙනකන් කිව්වේ නැහැ. ඒතර හැමෝම බොහොම උනන්දුවෙන් කුතුහලයෙන් බලන් ඉන්නවා සේරා කියන්නේ මොකද්ද කියලා අඳුරගන්න. ඊට පස්සේ එකපාරම වෙළඳපොලට දානවා සේරා කියලා පොල් කිරි වර්ගයක්. දැම්ම ගමන් මුළු වෙළඳපොළම පාරිභෝගිකයම සමස්තයම සේරා කියන්නේ පොල් කිරි වර්ගයක් කියන කොළුවට යනවා. එහෙම නැත්නම් ඕක වෙළඳපොළට දාලා ඔන්න ටීවී එකේ දානවා සේරා කියලා පොල් කිරි වර්ගයක් තියෙනවා කියලා. කාගවත් ඔළුවට යනවද ඔක? යන්නේ නැහැ. හේතුව තමයි දැනටමත් තියෙනවා මැගී පොල් කිරි, රේණුකා පොල් කිරි අනාදි වශයෙන් එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඒතර ඒක සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. අර විදිහට දැම්මොත්. ඒක සන්නම් කළමනාකරුවෙක්ගේ තියෙන ප්‍රධාන කාර්යභාරය තමයි අදාළ සන්නම අලෙවි කරන එක සන්නම් කළමනාකරුවෙක්ගේ විශේෂ වගකීමක්. සන්නම් මනෝ දෙපාර්තමේන්තු ගත වීම තුළින්ද භාණ්ඩ අනුව දෙපාර්තමේන්තුකරණය වීමේ වාසි සහ අවාසි අත්විඳීම සිදු වෙනවා. සන්නම් දෙපාර්තමේන්තුකරණය තුළින් එන්නෙම අර උඩින් කතා කරපු භාණ්ඩ අනුව දෙපාර්තමේන්තුව ඇති කරාම වෙන වාසිය වාසිය ටිකම තමයි. මොන බලන්න. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව, මාණ්ඩලික දෙපාර්තමේන්තුව, දත්ත සැකසුම් දෙපාර්තමේන්තුව. ඊට පස්සේ ඊට යටින් ඉන්නවා ප්‍රාදේශීය කළමනාකරු භාණ්ඩ කාණ්ඩයේ A එහෙම නැත්නම් සන්නම A. ප්‍රාදේශීය කළමනාකරු භාණ්ඩ කාණ්ඩයේ B නැත්නම් සන්නම B. දැන් ප්‍රාදේශීය කළමනාකරු භාණ්ඩ කාණ්ඩයේ C සන්නම C. right. ඊට යටින් ආපහු තියෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුව, අලෙවිකරණ දෙපාර්තමේන්තුව, විකුණුම් දෙපාර්තමේන්තුව, බෙදා හැරීම දෙපාර්තමේන්තුව යන ආදි වශයෙන් දෙපාර්තමේන්තු කිහිපයක් තියෙනවා. රෝග තමයි භාණ්ඩ එහෙම නැත්නම් සන්නම් පදනම් කරගෙන දෙපාර්තමේන්තු ඇති කරාම නිර්මාණය වෙන සංවිධාන ව්‍යුහය. ඊළඟට අපි යනවා බලන්න පාරිභෝගිකයන් අනුව දෙපාර්තමේන්තුකරණය. මෙතන සිද්ධ වෙන්නේ සංවිධානයකට තමන්ගේ කටයුතු පාරිභෝගිකයන්ගේ ප්‍රභේද එහෙම නැත්නම් වෙළඳපොළ කොටස පදනම් කරගෙන නිර්මාණය කිරීම. පාරිභෝගිකයන්ගේ ප්‍රභේද එහෙම නැත්නම් වෙළඳපොළ කොටස පදනම් කරගෙන දෙපාර්තමේන්තුව ඇති කරනවා නම් ඒකට තමයි අපි කියන්නේ පාරිභෝගිකයන් අනුව දෙපාර්තමේන්තුකරණය කියලා. පාරිභෝගිකයන් අනුව දෙපාර්තමේන්තුකරණය බොහෝ විට විකුණුම් දෙපාර්තමේන්තු සහ විකිණීමේ ප්‍රයත්නයන් හා බැඳී පවතී. එතන පාරිභෝගිකයන් අනුව දෙපාර්තමේන්තුකරණය කියන එක බොහෝ වෙලාවට විකුණුම් දෙපාර්තමේන්තුත් එක්ක සහ විකිණීමේ ප්‍රයත්නයන් එක්ක බැඳලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවල මෙම පදනම වැඩ පදනම මත ව්‍යාපාරය කරන ආයතන හෝ කොන්ත්‍රාත් පදනම මත ක්‍රියා කරන ආයතන විසින් තම ප්‍රධාන ගණදෙනුකරුවන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා කළමනාකරුවන් කණ්ඩායමක් යොදා ගන්නා ක්‍රමවේදය විය හැකියි. එච්චර හිතන්න යන්න එපා. අත තියාගන්න. මේ පාරිභෝගිකයන් අනුව දෙපාර්තමේන්තුකරණයේදී බොහෝ විට විකුණුම් දෙපාර්තමේන්තු සහ විකිණීමේ ප්‍රයත්නයන් සමග බැඳී පවතිනවා කියන එක. බොහෝ ව්‍යාපාර ගණනකරුවන් සහ පාරිභෝගිකයන් වෙන් වශයෙන් පැහැදිලිව හඳුනා ගනී. ඒ පාරිභෝගිකයන් අනුව දෙපාර්තමේන්තුකරණය කිරීමේදී ඕගොල්ලෝ දන්නවා මේ බැංකුවකට ගියාම බැංකුවල තියෙනවා ප්‍රයොරිටි කවුන්ටර්ස්. සාමාන්‍යයෙන් අර PL 100ක් 500ක් 1000ක් දාන්න යන පාරිභෝගිකයන්ට තියෙනවා කවුන්ටර් දෙක තුනක්. එක කවුන්ටරයක් තියෙනවා ඒ කවුන්ටරේට ගන්නේ අර ව්‍යාපාර ගණනකරුවෝ. සල්ලි බල්ක් පිටින් අරන් එන්නේ. පෙට්‍රල් සෙට් එකකින් එනවා. සල්ලි ගෝණියක් අරන් එන්නේ. අය එයා ගන්නවා අර සුවිශේෂී කවුන්ටරේට. ව්‍යාපාරිකයෝ එනවා. ඒගොල්ලෝ ගන්නවා අර සුවිශේෂී කවුන්ටරේට. ඒගොල්ලන්ට ටක් ගාලා ඒගොල්ලන්ගේ සර්විස් එක හපෙලා දෙනවා. ඒගොල්ලෝ වැඩේ කරලා දෙනවා. ඒක බොහෝ ව්‍යාපාරික ගණනකරුවන් සහ සාමාන්‍ය පාරිභෝගිකයෝ කියන කොටස් දෙක හොඳට තේරුම් අරන් දෙපැත්තට බෙදාගෙන ඒගොල්ලන්ට ගැළපෙන විදිහට සර්විස් එක දෙනවා.
ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙට පිළිතුරුත් තියෙනවා. ඒක පස්සේ ඔයගොල්ලෝ බලන්න ප්‍රශ්නේ මොකද්ද කියන එකයි පිළිතුර මොකද්ද කියන එකයි අධ්‍යයනය කළා. ඒක ඔළුවට දාගන්න. right අපි අංශගත කිරීම කියන එක ඊගාදා සාකච්ඡා කරමු තුන් ඉස්සරහට. ওই කාරණා ටික නැවත වාරයක් චුට්ටක් බලාගන්න ඔළුවට දාගන්න. අපි අර ඉගෙනගත්ත A level වලට ඉගෙනගත්ත දේවල් වලට වඩා ටිකක් වෙනස්. මම මුලින් ඉඳලාම කිව්ව දේ තමයි බොහෝ අය හිතන් ඉන්නවා A level ඉගෙනගත්ත ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙන් වරලක් ගණකාධිකරණයේ මේ විෂය සමත් වෙන්න පුළුවන් කියලා. ටිකක් අපහසුයි අමාරුයි. ඔයගලන්ට දැන් තේරෙනවා ඇති මේ කතා කරපු දේවල් වලට වඩා හාත්පසින් වෙනස් දේවල් තමයි දැන් කතා කරන්නේ කියලා. ඒ නිසා පන්තිට සහභාගී නොවී ඉන්න එපා. හැම වෙලාවෙම පන්තිට සහභාගී වෙන්න. ඇතුළත ඔයගලන්ට මේ කතා කරන දේවල් නැති වෙලා යන්න පුළුවන්. කතා කරන දේවල් නැති වෙලා යනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ කොච්චර මේ නිබන්ධනය බැලුවත් ස්ටඩි පැකේජ් ස්ටඩි කරත් ඔයගලන්ට මේවා තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න බෑ නෙවෙයි තේරුම් ගන්න අමාරුයි. තුන් හතර පාරක් බල්ල උත්සාහ කරලා යම් ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන්. නමුත් 100% තේරුම් ගන්න අපහසුයි. ඒකට හේතුව තමයි ගොඩක් අය ජොබ් කරන අය නෙවෙයි. just after A level ඉවරනා විතරයි. ඔයගොල්ලන්ට සංවිධානයක තියෙන අත්දැකීම ලැබිලා නැහැ. රැකියාවක තියෙන අත්දැකීම ලැබිලා නැහැ. ඒතර මේ කතා කරන ප්‍රායෝගික කිසිම දෙයක් ඔයගොල්ලෝ ප්‍රායෝගිකව අත්විඳලා නැහැ. ප්‍රායෝගික අත්විඳින කෙනෙකුට මේ කාර්යයන් හොඳට වැටහෙනවා. ඔය කියන කාරණා අපේ සංවිධානයේත් ওই විදිහට තියෙනවා. ওই දෙපාර්තමේන්තු තියෙනවා. ওই අංශ තියෙනවා. ওই ගැටලු තියෙනවා. කියන එක වැඩ පරිසරයක් එක්ක ඉන්න කෙනෙකුට නම් හොඳට වැටහෙනවා. මොකද බොහෝ අය වැඩ පරිසරයක ඉන්න අය නෙවෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට සාකච්ඡා කළාම තමයි මේ දේවල් අවබෝධ කරගන්න වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ නැවත මුණ ගැහෙනවා. බදාදා දවසේදී බදාදා රාත්‍රී 9ට ව්‍යාපාර නීතිය විෂය එක්කම right එන සියලු දෙනාට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා.